වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කලක් ලෝකයේ සුරක්ෂිත වුණොත් බොහෝ දෙනාට එයින් සැලසෙන ලාභය වටිනාකම මනින්ට බැරි ලාභයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කිරීමෙන් ඒ ධර්මයේ අසා දෙවියන් මිනිසුන් ඒ ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නවා. එයින් මිනිසුන් ධර්මයේ පුරුදු කිරීමෙන් මේ මනුෂ්‍ය ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ ශාසනය ස්ථාවර වෙනවා, කලක් පවතින ස්වභාවයටපත් වෙනවා. ඒතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ධර්මයේ පුරුදු කිරීමෙන් තමයි මේ මිනිස් ලෝකයේ තුල ශාසනය පටන් ගන්න. ඒ ධර්මයේ පුරුදු කරන අය දිගින් දිගටම පැවතුනොත් ශාසනය දිග කාලයක් පවතිනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ට ලෝකේ අන් අයට නොකියන විශේෂ නමකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හඳුන්වනවා. ඒ නාමය වෙන ලෝකයේ කිසිවෙකුටත් ලබා ගන්න බෑ. ඒ නම තමයි ආර්ය ශ්‍රාවකයන් කියන එක. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කියන නමක්, හඳුන්වන නම. ඒක මේ ලෝකේ වෙනත් කිසි කෙනෙකුට ඒ විදිහට ආමන්ත්‍රණය කරන්න බෑ. මක් නිසාද? ඒ සුදුසුකම වෙන කෙනෙකුට නොලබන නිසා, නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පමණයි ආර්ය ශ්‍රාවකයෙකු වීමේ භාග්‍යයක්, වාසනාවක්. ඒ වාසනාව ලෝකේ වෙන කිසි කෙනෙකුට හිමි වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ වටිනාකම මනින්න බැරි, ගුණය මනින්න බැරි, ඔහු අත්කරගෙන තියෙන ප්‍රතිලාභයේ වටිනාකම මනින්න බැරි තරම් ප්‍රතිලාභ අත්කරගත්ත මිනිස්සෙක්. එතකොට මේ මනින්ට බැරි ප්‍රතිලාභය මනලා ඉවර කරන්න බැරි, වටිනාකම මනලා ඉවර කරගන්න බැරි තරම් ඉහළයි ඒ වටිනාකම. ඒ නිසා තමයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. ආර්ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයෙක්. එතකොට ඔහු ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ඔහු මේ ලෝකේ යම්තාක් දුක් තියෙනවා නම් ඒ දුක් වලින් නිදහස් වූ කෙනෙක්. ආර්ය ශ්‍රාවකත්වයේ පටන්ගත් කෙනා. ආර්ය ශ්‍රාවක වෙන්න පටන් ගැනීමෙන්ම මේ ලෝකේ යම්තාක් දුක් දුම්නස් ඇද්ද ඒ දුක් දුම්නස් වලින් විශාල ප්‍රමාණයක් ගෙවල අවසන් කරලා ආර්ය ශ්‍රාවකත්වයේ පටන් ගැනීමේදී අපි දන්නවා ආර්ය ශ්‍රාවකීන් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් මේ විදිහට ශ්‍රාවකයන් නම් කරනවා. එතකොට පළමු ශ්‍රාවකයා තමයි සෝතාපන්න ශ්‍රාවකයා. ඒ පළමු ශ්‍රාවකයා, පළමු ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පමණයි පහළ වෙන්නේ. වෙන කොහෙවත් පහළ වෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පමණයි. දෙවෙනි ශ්‍රාවකයා සකදාගාමි ශ්‍රාවකයා. දෙවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පමණයි. තුන්වෙනි ශ්‍රාවකයා අනාගාමි ශ්‍රාවකයා. ඒ තුන්වෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පමණයි. හතරවෙනි ශ්‍රාවකයා තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පමණයි. ඒතර ශ්‍රාවකයන් වහන්සේලා සිව් නමම ආර්යයන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ. ඒ උන්වහන්සේලා හතර නමම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව කුමක්ද? මේ ලෝකේ යම් දුක් තියෙනවා නම් ඒ දුක් වලින් යම් මට්ටම් වලින් උන්වහන්සේලා නිදහස්. සෝතාපන්න ශ්‍රාවකයා මේ ලෝකයේ තිබෙන දුක් වලින් විශාල ප්‍රමාණයක් ගෙව අවසන් කළ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවසක් භික්ෂුන් වහන්සේලාට මේ ගැන විස්තර කරනවා. මහණෙනි, සෝතාපන්න ශ්‍රාවකයා
මේ ලෝකයේ දුක් වලින් විශාල ප්‍රමාණයක් ගෙව අවසන් කළ කෙනෙක්. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන උදාහරණයක්කින් මොකද ඒක වචනෙන් කියන්න බැරි දේවල් භාගතුන් වහන්සේ යම් යම් ක්‍රම වලට පෙන්වනවා. එතකොට භාගතුන් වහන්සේ කියනවා මේ වචනෙන් ප්‍රකාශ කරන්න බැරි දේ උදාහරණයකින් කිව්වහම නුවණ තියෙන කෙනා මේක තේරුම් ගන්නවා කියලා. බලන්න මේක අපටත් තේරෙනවා. මොකද වචනෙන් කිව්වට තේරෙද? වචනෙන් මම කියනවා සෝතාපන්න ශ්‍රාවකයා දුක් ගොඩාක් ගෙවලා කියලා. ලෝකේ තියෙන දුක් වලින් ගොඩක් ගෙවලා. ඉතින් අපි ඒ වචන කොච්චර ගත්තත්, වචනේ කොච්චර බර කරත් ඒක තේරුම් ගන්න පුළුවන් ටිකයි. තේරෙන්නේ නැහැ. නමුත් බලන්න දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. භාගතුන් වහන්සේ මේ කුඩා ගල් කැට, වෙරළු ඇට වගේ ගල් කැට 7ක් අතට මෙහෙම ගන්නවා. අරගෙන භික්ෂුන් වහන්සේගෙන් අහනවා හිමාලය කන්ද පෙන්නලා. හිමාලය කන්ද කියන්නේ අපි දන්නවනේ ලෝකයේ තියෙන ලොකුම කන්ද නේද? දැන් අපි මේ අපිට පේන කන්ද මේක පුංචි කන්දක්. දැන් දල වශයෙන් හිතන මේ පොඩි කන්දක්. හරි? හිමාලය කන්ද කියන්නේ ලෝකයේ තියෙන ලොකුම කන්ද. ඒතර බුදුරජාන් වහන්සේ වෙරළු ගෙඩි වගේ පුංචි ගල් කැට 7ක් අතට අරගෙන භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මගේ මේ අතේ තියෙන මේ ගල් කැට ප්‍රමාණය දිහා බලන්න. මේ ගල් කැට 7 වගේ මේ ගල් කැට 7ත් හිමාලය කන්දත් ප්‍රමාණය සසඳලා පුළුවන් ද බලන්න. කෝකද ලොකු කියලා. දැන් අපි මේ කන්ද දිහා බලන්නකො. මේ කන්ද ගැන හිතුවත් අපිට එහෙම දල වශයෙන් තේරුම් ගන්න පුළුවන් නේද? පුංචි ළමයෙකුටවත් මේක තේරෙනවද? වෙරළු ඇට 7ක් සහ මේ පුංචි කන්ද ගත්තොත්. කොකද ලොකු කියලා පේනවනේ. හිමාලය කන්ද මේ කන්ද ඔගේ කී ගුණයක් ලොකු ඇද්ද නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි සෝතාපන්න ශ්‍රාවකයා ගෙවල අවසන් කරපු දුක් ප්‍රමාණය මේ හිමාලය කන්ද වගේ විශාල ප්‍රමාණයක් ගෙවල අවසන්. ඔහුට ගෙවන්න තියෙන්නේ ඉතුරු තියෙන්නේ මේ වෙරළු මේ ගල් කැට 7 වගේ ස්වල්පයක් පමණයි. ඒතර බලන්න සෝතාපන්න ශ්‍රාවකයා කොච්චර දුක් ගොඩක් ගෙවලා ඉවරයිද? සෝහන් වීමෙන්. ඒතර ඒ ශ්‍රාවකයා ශ්‍රේෂ්ඨ කෙනෙක්, ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ආර්ය ශ්‍රාවකෙක් කියලා හඳුන්වා දීම නිවැරදි නේද? නිවැරදි. ඒතර ඒ බඳු ශ්‍රාවකෙක්, ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ඒ වගේ ආර්ය ශ්‍රාවකෙක් බුදු කෙනෙකුගේ ශාසනයෙන් තොර කොතනකවත් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තමයි ඒ වගේ ශ්‍රාවකෝ බිහි වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඒ වගේ ශ්‍රාවකයන් අප්‍රමාණ බිහි වුණා. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ලංකාවටත් ධර්මයේ පැමිණීමෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ උපකාරයෙන් ලංකාවට ධර්මය ලැබුණා. ඊට පෙර භාගතුන් වහන්සේ ලංකාවට වැඩිම වෙලාවේදී අපි දන්නා සමන් දෙවෙනතුළු සෝවහන් වූ පිරිස් මෙහි බිහි වුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ ශාසනය ව්‍යාප්ත වෙලා ගියේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු ශාසනය මෙහි ව්‍යාප්ත වීම තරම් ස්ථාවර වුණා. ඒ ව්‍යාප්ත වීමත් සමග ලංකාවෙත් රහතන් වහන්සේලා අනාගාමී ශ්‍රාවකයෝ, සකදාගාමී ශ්‍රාවකයෝ, සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වුණා. එතකොට ඒ ශාසනයේ දීර්ඝ කලක් ඒ වගේ අද දක්වාත් පවතිනවා. එතකොට බලන්න සෝතාපන්න ශ්‍රාවකයා කොයි වගේ වාසනාවන්තයෙක්ද, කොයි වගේ භාග්‍යවන්තයෙක්ද නේද? එතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා සකදාගාමී වූ කෙනා තවදුරටත් දුක්ෂය වෙලා යගේ. එයාට ඊටත් වඩා ටිකයි දුක් ගෙවන්න තියෙන්නේ. අනාගාමී ශ්‍රාවකයා ඊටත් වඩා බොහෝම දුක් ගෙවලා අරහත් ත්‍රිපතු ශ්‍රාවකයා සියලු දුක් ගෙවලා අවසන්. රහතන් වහන්සේ නමකට යම් දුකක් තියෙනවා නම් ශරීරයට දැනෙන යම් දුක් කියන්නේ අවසන් හුස්ම තියෙනකන් ශරීරයට දැනෙන දුක් තියෙනවානේ. ඒක දැනෙනවා. ඒක නොදැනි තියෙන්නේ නැහැ. හිත පෙළෙන දුක් මොකුත් නැහැ. අපි දුක් ශරීරය කැපෙනවා, තැලෙනවා, තුවාල වෙනවා. ඒක දැනෙනවා, නොදැනි තියෙන්නේ නැහැ. ඒක රහතන් වහන්සේට දැනෙනවා, බුදුරජාණන් වහන්සේට දැනෙනවා. අපි දුක් තිත්ත රසක් දැනෙනවා. ඒක දැනෙනවා. හැබැයි තිත්ත රස නිසා පෙළෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසයා
තිත්ත රසට පෙළෙනව නේද? පීඩාවක් එනව නේද? අන්න ඒක රහතන් වහන්සේට නැහැ. දැන් සාමාන්‍ය මිනිස්යාට තුවාලයක් වුණොත් පෙළෙනවනේ. ඒක වෙනකොටත් පෙළෙනවා. ඊට පස්සෙත් ගොඩාක් කනගාටු වෙනවා, ශෝක කරනවා, තැවෙනවා නේද? අන්නේ මානසික දුක් දුන්නස් කිසිවක් රහතන් වහන්සේට නැහැ. කය තිනකන් කයට යම් උපද්‍රවයක් වුණොත් ඒ දුකක් තියෙනවා. බඩගිනි වේදනාව දැනෙනවා, උණුසුම සීතල දැනෙනවා. ඒක සාමාන්‍ය කෙනාට වගේ ඒවා දැනෙනවා. නමුත් තියෙන දේ වෙනස මොකද්ද? විශේෂත්වය මොකද්ද? ඒ කයට දැනෙන වේදනාව නිසා සිත පෙලෙන්නේ නැහැ. කම්පණයටපත් වෙන්නේ නැහැ. බයට තති ගැනීමට, ශෝක කිරීමටපත් වෙන්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඒතර කය බිඳීමෙන් ඒ සියලු දුක් වලින් නිදහස්. ඒ නිසා තමයි පිරිනිවන් පෑම මංගල්‍යයක් විදිහට හඳුන්වන්නේ. දැන් බලන්න අපි බුදුරජාන් වහන්සේගේ තෙමඟුල සිහි කරනවා නේද? ඉපදීමත් සිහි කරනවා සතුටෙන්, සම්බුද්ධත්වයට සතුටෙන් සිහි කරනවා, පිරිනිවන් පෑමත් සතුටෙන් සිහි කරනවා. කාගේ අවමඟුලක්ද සතුටෙන් සිහි කරන ලෝකේ වෙන? එහෙම පුළුවන්ද කරන්න කෙනෙකුට? රහතන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ අවසානය පිරිනිවන් පෑම, ඒක මරණය කියන්නේ නැහැ, පිරිනිවන් පෑම කියලා කියන්නේ. ඒක බොහොම සතුටෙන් සිහි කරනවා, මංගල්‍යයක්. මංගල්‍ය කියන්නේ ඒක සිහි කිරීම පවා පිනක්. එයින් සතුට වීම පිනක්. ඒ කියන්නේ ඒ බුදු කෙනෙකුගේ පිරිනිවන් පෑම, රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිහි කිරීම පුණ්‍ය කර්මයක්. සැප උපදින පින් ඉපදින එකක්. ඒක මංගල්‍යයක් වෙන්නේ. ඒ මංගල්‍යයක් වෙන්නේ ඒක ශ්‍රේෂ්ඨ දෙයක්, උතුම් දෙයක්. ඒ කියන්නේ රහතන් වහන්සේ යම් ආශ්‍රව ශේවීම නිසා සියලු දුකින් නිදහස් වෙනවා. කයට දැනෙන යම් ආකාරයේ සුළු දුක් පීඩා තියෙයිද ඒ සියල්ලෙන් නිදහස් වෙනවා පිරිනිවන් පෑම සමග. යලි කිසි කලක දුකක් හටගන්නේ නැහැ. සියලු දුකින් නිදහස් වෙනවා. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨත්වය, ඒ ශ්‍රේෂ්ඨ සිදුවීම සිහි කරනවා මංගල්‍යයක් විදියට. බලන්නකො ශ්‍රාවකයෙකුගේ ස්වභාවයනේ. ශ්‍රාවකයා මරණයට මුහුණ දෙන්නේ නිර්භීතව. ශ්‍රාවකයාගේ මරණය කෙනෙක් සිහි කරන්නේ ප්‍රීති ප්‍රමෝදයෙන්. අසවල් උතුමන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා මංගල්‍යයක් විදිහට සිහි කරනවා. ඇතැම් ශ්‍රාවකින් පිරිනිවන් පෑම බොහෝ සතුටෙන් බලන් හිටිය ඇතැම් අය. බලන්න ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේ මරණය පවා ශ්‍රේෂ්ඨයි. ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයේ මරණය සිහි කරන කෙනා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. මක් නිසාද ඒක? මංගල කාරණයක් වන නිසා. එහෙනම් ආර්ය ශ්‍රාවකයාගේ මරණය මෙලවින් වෙන්වීම පවා මංගල කරුණක් නම් ආර්ය ශ්‍රාවකගේ මෙලව වාසය කෙබඳුද කියලා තේරුම් ගන්න. නේද? ආර්ය ශ්‍රාවකෙක් මෙලවින් සමුගද්දීත් ඒක ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වන අතර ඒ සිහි කිරීමේදී පවා සිහි කරන කෙනාට ඒ මංගල්‍යයක් නැත්නම් පින් උපදින දෙයක්, සුගතිගාමී පින් උපදින දෙයක් තරම් ශ්‍රේෂ්ඨ වන ශ්‍රේෂ්ඨ දෙයක්. එහෙමනම් ඒ බඳු ආර්ය ශ්‍රාවකෙකුගේ මෙලව වාසය කිරීම, මෙලව උන්වහන්සේගේ ජීවත් වීම කොයි වගේ ශ්‍රේෂ්ඨ දෙයක්ද? මේ ලෝකයට කොයි වගේ ශ්‍රේෂ්ඨත්වයක් ඇති කරන්න උදව් වෙනවද කියලා තේරුම් ගන්න. අන්නේ බඳු මෙලවට ශ්‍රේෂ්ඨ දේවල් දායාද කරන, මෙලව ශ්‍රේෂ්ඨ ලෝකයක් බවට පත් කරන්නට උදව් වන ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ආර්ය ශ්‍රාවකෝ විදිහට හඳුන්වනවා. ඒ ආර්ය ශ්‍රාවකයෝ 4 දිනක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බිහි වෙනවා. පළමු ශ්‍රාවකයා කවුද? සෝතාපන්න ශ්‍රාවකයා. දෙවෙනි ශ්‍රාවකයා සකදාගාමි ශ්‍රාවකයා. තුන්වෙනි ශ්‍රාවකයා අනාගාමි ශ්‍රාවකයා. හතරවෙනි ශ්‍රාවකයා අරහත් ශ්‍රාවකයා, රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ මේ ලෝකේ යම් තාක් දුක් ඇද්ද සියලු දුකින් නිදහස්.
අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. අතිශයින් ශ්‍රේෂ්ඨයි. ඒ අග්‍ර වූ කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකේ ඉහළටම ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනා. උන්වහන්සේට යලි කිසි කලක උපතක් නැහැ. උන්වහන්සේ මෙලවදීම පිරිනවම් පානවා. ඊළඟ ශ්‍රාවකයන් වහන්සේ කවුද? අනාගාමී උතුමන් වහන්සේ. අනාගාමී උතුමන් වහන්සේ තව ස්වල්ප දුකක් උන්වහන්සේට තියෙනවා. මක් නිසාද? උන්වහන්සේ මෙලව කලුරිය කරා පසු ඊළඟ ජීවිතයක තමයි පිරිනවම් පාන්නේ. ඒතර මේ පිරිනවම් පාන කාලය තුල උන්වහන්සේ යලි ඉපතක් තියෙනවානේ. නමුත් ඒ උපතේ මේ මිනිස් ලෝකයේ වගේ එහෙම දුක් පීඩා නැහැ. ඊටාම සූපහසු ලෝකවල තමයි අනාගාමී උතුමන් වහන්සේ යලි ඉපදෙනකොට ඉපදෙන්නේ. ඒ උපතෙහි අපිට මේ දැනෙන ආකාරයේ කිසිම දුක් දුම්නස් පීඩා නැහැ. කොටින්ම ඒ අනාගාමී උතුමන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටින තාක් පවා දුක් දුම්නස් වලින් තොරයි. කයට රහතන් වහන්සේටත් කයට දැනෙන දුක් දැනෙනවානේ. ඒතර උන්වහන්සේට අනාගාමී උන්වහන්සේටත් කයට දැනෙනවා. නමුත් උන්වහන්සේ අනාගාමී උතුමන් වහන්සේ සාමාන්‍ය මිනිසයාට වඩා ගොඩාක් සුවින් වාසය කරන කෙනෙක්. ඊටාම සුවසේ වාසය කරන කෙනෙක්. උන්වහන්සේ දුකින් දුම්නසින් ඇඳුම් වැළපුම් වලින් තොරව සුවපත් ජීවිතයක් ගත කරන කෙනෙක්. කාමයන් නිසා යම් දුක් පීඩා ඇද්ද ඒවා උන්වහන්සේට නැහැ. කාමයන් ප්‍රාර්ථනාව, කාමයන් ගිහි ඇලී ගලී සිටීමක් උන්වහන්සේට නැහැ. කාමයන් නිසා යම් දුක් දුම්නස් ඇද්ද ඒවා අනාගාමී උතුමන් වහන්සේට නැහැ. ඒකට හේතුව කාමයන්ට බැඳිලා නැහැ. කාමයන්ට බැඳුණු කෙනාට තමයි ඒ බන්ධන නිසා දුක් හට ගන්නවා. අනාගාමී උතුමන් වහන්සේට කාමයන් කෙරෙහි බැඳීමක් නැහැ. උන්වහන්සේගේ සිත මුළුමනින්ම කාමයන්ගෙන් බන්ධනෙන් නිදහස්. කාමයන්ගෙන් ඒ කාම බැඳීමෙන් නිදහස් වුනහම දුකක් ඇති වෙන්නේ නැහැ. කාම බැඳීමට ගොදුරු වෙච්ච කෙනා, කාමයන්ට බැඳුණු කෙනා කාමයන් විනිද්දී දුක් විඳිනවා. කාමයන් නිසා අප්‍රමාණ දුක් තියෙනවා කාමයන්ට බැඳුණු කෙනා. කාමයන්ගෙන් නිදහස් වුණ කෙනා, කාම බන්ධනෙන් නිදහස් වූ කෙනාට කාමයන් නිසා හට ගන්නා වූ දුක් දුම්නස් කිසිවක් නැහැ. කාමයන්ගෙන් නිදහස් නිසා, කාම බන්ධනෙන් තොරවන නිසා අනාගාමී උතුමන් වහන්සේ කය බිඳලා මලන් පස්සේ නිවන් මාගේ ඉහළට යනවා. තවදුරටත් ඉහළට යනවා. පහළ පිහිටන්නේ නැහැ උන්වහන්සේගේ ඊළඟ ජීවිතේ. මේ මහ පොළොව මත පිහිටන්නේ නැහැ උන්වහන්සේගේ ජීවිතේ. මහ පොළොවෙන් ඉහළට යනවා. එතකොට උන්වහන්සේ ඊටාම සුව පහසු ජීවිතයක් ඊළඟ ජීවිතේ ගත කරන්නේ. එහිදී උන්වහන්සේ මෙලොවට නොපැමිණීම පිරිනොම් පානවා. ඊළඟ ශ්‍රාවකයන් වහන්සේ කවුද? සකදාගාමි ශ්‍රාවකයන් වහන්සේ. සකදාගාමි ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ යලි එක වතාවක් මනුෂ්‍ය ලෝකයට එනවා. මෙහිදී කලුරිය කළා යලි වතාවක් මෙහෙට එනවා. එක වතාවකදී මේ ලෝකයේදී, මිනිස් ලෝකයේදී පිරිනොම් පානවා. උන්වහන්සේ කිසි කලක සතර අපායකට යන්නේ නැහැ. දුක් සහිත ලෝකයකට යන්නේ නැහැ. මනුස්ස ලෝකයට ආවන් පස්සේ මෙහිදී යම් උණුසුම සීතල ඒවා විඳින්න වෙනවා. කඳු හෙල් පල්ලම් වල සමහර විට ඒවට යනකොට මහන්සි වෙන්න වෙනවා. ලෙඩ දුක් ඒවා කයට දැන් මේ මනුස්ස කයක් ලැබෙනවනේ. මනුස්ස කය නිසා කය රිදෙනවා, කැඩෙනවා, කැපෙනවා, තුවාල වෙනවා, හෙම්බිරිසාව හැදෙනවා. මේ වගේ අමාරුකම් තියෙනවනේ. ඒවා ලැබෙනවා. කුසගිනි වේදනා නේද? මල මූත්‍ර කිරීම නිසා ඇති වෙන වේදනා ඒවා දැනෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට පවා මල මූත්‍ර කිරීම අමාරු ඒවා තිබුණානේ. නේද? තුවාල සිදු වුණා. යම් යම් කුසේ ආබාධ ඇති වුණා. ඒ කයට දැනෙන අසනීප තියෙනවා. ඒතර සකදාගාමි ශ්‍රාවකයාත් යම් එක වතාවක් මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙදී උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා මෙහිදී පිරිනොම් පානවා. උන්වහන්සේ ආය වෙන තැනකට යන්නේ නැහැ.
ඊළඟ ශ්‍රාවකයා සෝතාපන්න ශ්‍රාවකයා. සෝතාපන්න ශ්‍රාවකීන් 3 දෙනෙක් ඉන්නවා. 3 ආකාරයක සෝතාපන්න අය ඉන්නවා. එක්කෙනෙක් කියනවා ඒක බීජී කියලා. අනිත් ශ්‍රාවකයන් වහන්සේට කියනවා කෝලංකෝල කියලා. ඊළඟ ශ්‍රාවකයන් වහන්සේට කියනවා සත්තුක්කන්ත පරම කියලා. ඒක බීජ කියන්නේ එක වතාවක් මේ ලෝකෙට එනවා පහුවෙලා. මේ ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකෙට. එයා වෙන කොහෙවත් යන්නේ නැහැ. එක වතාවක් මනුස්ස ලෝකෙ ඉපදිලා මෙහිදී යා පිරිනොම් පානවා. කියන අරහතර පතල මෙහි පිරිනොම් පානවා. ඒතර ඒ කාලෙදී අර මනුස්ස ලෝකයේ තියෙන උණුසුම සීතල කුසගිනි වේදනා වෙන යම් සුළු රෝගාබාධ ඒ වගේට දරුණු ආකාරයේ මේ ඔය ඊටා වසංගත රෝග ඒ වගේ පීඩාකාරී රෝග වලින් දුක් පීඩා වෙන්නේ නැහැ. එහෙම තා අංග විකල ඒ වගේ දේ වෙන්නේ නැහැ. ඒ වගේ මිනිස් ලෝකයේ දුක් තියෙනව නේද? ඒවක් මේ මනුස්ස ලෝකයේ යලි උපදින ශ්‍රාවකයන් වහන්සේ නමකට ඒ වගේ මේ මිනිස්සුන්ට තියෙන ගොඩාක් පීඩාකාරී ලෙඩ දුක් ආදී එන්නේ නැහැ. දැන් බලන්න සමහර උපතින්ම අංග විකල වෙනවා. මානසික මන්ද බුද්ධික වගේ වෙනවා. නැත්නම් විරූපී දේවල් නේද? ඒවා දුක් සහිත ඊටාම කරකස දුක් සහිත දේවල්නේ. ඒවා ගෙවල ඉවර කරන්න බෑනේ. විඳින්නම වෙන ඒවානේ. එහෙම දේ වෙන්නේ නැහැ. ආරයන් වහන්සේ නමක් යලි මනුෂ්‍ය ලෝකේ આવොත් ඒ වගේ වෙන්නේ නැහැ. එහෙම දුක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට සමහර අය ඉන්නවානේ හීන කුලේ ඉපදෙනවා. උපන්දායි නම් දුක් නේද? නේද? සමහර අය විරූපී ශරීර උපන්දායි නම් දුක්නේ. මොකද ඒවා හදා ගන්න බෑ. සමහර අය තාම කරකස විදිහේ අර්බුද ප්‍රශ්න වලට කොටු වෙච්ච යම් සමාජ කණ්ඩායම් වල ඉපදෙන අය ඉන්නවා. උපන්දායි නම් ප්‍රශ්න. ඉතින් ඒ වගේ මේ කුලයෙන් හීන, ජාතියෙන් හීන, වංශයෙන් හීන නේද? ගෝත්‍රයෙන් හීන, සමාජයේ පිළිනු ගන්න, පෙනුමෙන් හීන, සමහර ඉන්නවා කාය බලේ නැහැ. මුකුත් කර ගන්න හයි හත්තියක් නැහැ. දුක් විඳිනවා උපන්දායි නම්. ලෙඩ්ඩු. ඒ වගේ දුක් සහිත ජීවිතයක් ශ්‍රාවකයෙකුට මනුෂ්‍ය ලෝකයට යලි ආවම වෙන්නේ නැහැ. ඊට හොඳ යහපත් විදිහේ උපතක්. ඉතින් පොදුවේ ශරීරයේ දැනෙන කුසගිනි බඩගිනි ඒවත් සමහර අය ඉන්නවනේ කුසගින්න කියන එක ගොඩාක් දුක් විඳින අය ඉන්නවා කුසගින්නේ. ආහාර ලැබෙන්නේ සමහරනේ. සමහර ලැබෙනවා කන්න හම්බෙන්නේ නැහැ. ආහාර පෙනිපෙනී බඩගිනි ඉන්න අය ඉන්නවා. ඒ වගේ දේ වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයාට. මනුෂ්‍ය ලෝකයට ආවත් ඊටා සුවපහසු ජීවිතයක් දුක් අඩු ජීවිත තමයි යාට ලැබෙන්නේ. පොදුවේ කාට දැනෙන යම් සුළු පීඩා විතරයි යාට තියෙන්නේ. ඒ අරුණුට මේ ගොඩාක් මනුෂ්‍ය ලෝකයේ තියෙන මහා දුක් ගොඩවල් යාට ලැබෙන්නේ නැහැ. ඒකයි ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රේෂ්ඨ භාවය. ඉතින් ඒ විදිහට සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ මේ ලෝකෙට අර ඒක බීජ කියන එක න එක වතාවක් මේ ලෝකෙට එනවා. එදි මේ ලෝකෙදී පිරිනොම් පානවා වෙන කොහෙටවත් යන්නේ නැහැ. ඊළඟ කෝලංකෝල කියන කෙනා වාර කීපයක් මනුෂ්‍ය ලෝකෙත් ඉපදෙනවා දිව්‍ය ලෝකෙත් ඉපදෙන අවස්ථා කීපයක්. එතකොට දිව්‍ය ලෝකෙ ඉපදුනොත් මෙහි තරම්වත් දුක් පීඩා නැහැ. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් සාමාන්‍යයෙන් අර දුක් පීඩා කියලා අපිට පේන කියන හිතන ගොඩක් දේවල් ලැබෙන්නේ නැහැ. සුවපහසු ජීවිත, ගරුණම්බු සහිත සුවපහසු හුදකලා ඉන්න පුළුවන් පහසු ජීවිත ලැබෙනවා. ලැබිලා ඒ වගේ ජීවිත කීපයක් දෙව්ලොව මනුෂ්‍ය ලෝකේ ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇවිදින් පිරිනොම් පානවා. ඊළඟ ශ්‍රාවකයා උපරිම වශයෙන් භව 7ක් දක්වා යන කෙනෙක් ඉන්නවනේ. නේද? සෝතාපන්න ඊළඟ ශ්‍රාවකයා භව 7ක් දක්වා පුරේ. එයාත් මෙහෙට එනවා. මේ ලෝකයට ඇවිදින් මේ ලෝකයේදී පිරිනොම් පානවා. ඊතරේ ආර්ය ශ්‍රාවක සියලු දෙනා වහන්සේලා කිසි කලක പ്രേත ලෝකෙ ඉපදෙන්නේ නැහැ. අරහත්ත්වයට පත් වුණු උතුමන් වහන්සේ මේ ලෝකෙදීම පිරිනොම් පානවා. අනාගාමී උතුමන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැහැ. ඉහළ සුවපහසු ලෝකයක පිරිනොම් පානවා. සෝතාපන්න සහ සකදාගාමී උතුමන් වහන්සේලා යලි මෙලොවට මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිදින් මෙහි සුවපහසු ජීවිතයක් ගෙවලා පිරිනොම් පානවා. ඒ කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයේවත් දුක් සහිත වාසයක් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න හෝ අරහත්ත්වයට පත් වුණත් මේ ලෝකයේ ඇතම් දුක් පීඩා ලැබෙනවා තියෙනවා.
දැන් බලන්නකෝ. කියන්නේ මෙලොව මුල්ම ශ්‍රාවකත්වයේදී. මෙහිදී අපි මුලින් සෝතාපන්න වුණ ජීවිතය කියන්නකෝ. ඒ සෝතාපන්න වුණ ජීවිතයේදී මෙහිදී යම් දුකක් තිබුණොත් විඳින්න වෙනවා. අරහත්ත්වයටපත් උනත් මේ ජීවිතේ අරහත්ත්වයටපත් උනා කියනවා. ඒතකොට මේ ජීවිතය අවසන් වෙනකොට කලින් කරපු යම් කර්ම විපාක තිබුණා මෙහිදී ගෙවන්න වෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ශ්‍රාවකයාට. එකෙන් හිත පෙළිලා මහා දුක් ගොඩාක් ඇති වෙන්නේත් නැහැ. ඒක නිසා වෙනත් දුකකට යන්නේත් නැහැ. දැන් අපි දන්නවනේ මේ වගේ නේද? අපි දන්නවා මේ වගේ මුගලන් මහරහතන් වහන්සේට පවා කායික කරදර කම්කටොළු වලට පාත්‍ර වෙන්න සිදු වුණා. ඉතින් මේ වගේ අපි නමින් නොදන්නා වුණාට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ රහතන් වහන්සේලා බොහෝම දෙනා වහන්සේලාට හිරියර වලට පාත්‍ර වෙන්න වුණා. රහත් මෙහිණින් වහන්සේලාට හිරියර වලට පාත්‍ර වෙන්න සිදු වුණා. ඇතම් රහතන් වහන්සේලා පල්හොරු එහෙම නැත්නම් මාර්ගයේ තකලා හොරුන්ගෙන් කරදර කම්කටොළු වුණා. ඉතින් ඒ වගේ විවිධ විදිහේ කරදර කම්කටොළු නැතම් අයට ඇතම් උන්නාසලාට ආහාර නැතු වුණා. ඒ වගේ කරදර කම්කටොළු ඒ ශ්‍රාවකත්වයටපත් වූ පළමු ජීවිතයේදී විඳින්න වෙනවා. ශ්‍රාවකත්වයටපත් වෙලා ඊළඟ ජීවිතයක් දක්වා ඊළඟ ජීවිතයක් ලැබිලා මනුස්ස ලෝකයට ආවොත් යම් උතුමන් වහන්සේ නමක් උන්වහන්සේලා අර වගේ දුක් දුම්නස් වලට යන්නේ නැහැ. මොකද ඒ කලින් ජීවිතයේදී තියෙන දුක් ඔක්කොම ඒ බරපතල විදිහේ පාප කර්ම තියුත් ඒවා ගෙවලා ඉවරයි. ආය ඒ වගේ පාප කර්ම ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා කිසිසේත් උන්වහන්සේලා දැන් මනුස්ස ලෝකයේත් ඒ වගේ දුක් සහිත ස්වභාවයක් උපදින්නේ නැත්තම් ඇති වෙන්නේ නැත්තම් එතනින් පහතට പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරය ආදී තැනකට කිසිසේත් යන්නේ නැහැ. ඒ නිසා ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි, අග්‍රයි. අන් මිනිසුන්ට වඩා දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨයි. දැන් අපිට හිතෙනවානේ ගොඩක් අය හිතනවානේ මිනිසුන්ට වඩා දෙවියෝ හරිය වාසනාවන්තයි, බ්‍රහ්මයෝ වාසනාවන්තයි කියලා හිතෙනවානේ. එච්චර නෙන්නෙත් නෑ. අපිට හිතෙනවානේ මේ රටේම ඉන්න යමක් කමක් තියෙන මිනිස්සයා හරිය වාසනාවන්තයි කියලා. නේද? දැන් බස් එක යන කෙනා හිතනවා කාර් එක යන කෙනා හරිය වාසනාවන්තයි කියලා. ත්‍රිවිල් එක යන කෙනා හිතනවා කාර් එක යන කෙනා හරිය වාසනාවන්තයි කියලා. නේ? ලංකාවේ ඉන්න අය හිතනවා මේ සිංගප්පූරුවේ ඉන්න කෙනා හරි වාසනාවන්තයි. මැද පෙරදිගේ ඉන්න කෙනා හරි වාසනාවන්තයි. එහෙම බැනීමක් නේ අපිට තියෙන්නේ. නේද? අපිට තියෙන මේ වගේ බොහොම සරල මට්ටමේ මිනුම් අපිට තියෙන්නේ. නමුත් අපි ධර්මයේ ඉගෙන ගත්තොත් ධර්මයේ දැනගත්තොත් අපේ මිනුම ඊට වඩා පුළුල් එකක් වෙනවා. මිනිස්සෙක් වාසනාවන්තයිද? මිනිස්සෙක් භාග්‍යවන්තයිද කියලා ධර්මයට එක්ක ධර්මයට එකඟ වෙන ආකාරයෙන් කල්පනා කළොත් ඇත්තටම මේ ලෝකේ යම් සම්පත් භුක්ති විඳිනාගේ වාසනාවක් තියෙනව නැත්තේ නෑ. ඒක ඇත්ත. ධර්මයේ දන්න කෙනා හිතනවා මෙයා පෙර පින් කරපු කෙනෙක් හොඳයි වාසනාවන්තයි. නේද? දැන් බලන්න හොඳට ඇඳලා ඉන්න අය දැක්කහම ධර්මයේ දන්න කෙනා හිතනවා හරි වාසනාවන්ත කෙනෙක්. ඉස්සර දීලා තියෙනවා කියලා හිතෙනවා නේද? නේද? හොඳට කැම බීම ලැබෙන කෙනෙක් දැක්කහම ධර්මයේ දන්න කෙනා හිතනවා හරි වාසනාවන්තෙක් කලින් දීලා තියෙන කෙනෙක්. දැන් බලන්න මේ ඕගලන්ට දැකලාත් ඇති අහලා ඇති පරණ අම්මලා පරණ ආච්චිලා හැම ඔය වගේ කතා කියනෝනේ. පරණ දුන්නාය බලන්න ලැබෙනවා කියනවා. ඒ වගේ මෙලව යම් කෙනෙක් සැප සම්පත් ලබන ගොහෝ ඇතැම් අය පරණ පින් දහම් කළාය. ධර්මයේ දන්න අයට ඒක මතක් වෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනාට එහෙම හිතෙන්නේ නැහැ. ධර්මයේ දන්න අය එතනින් එහාටත් දන්නවා. එහාට දන්නවා මේ මනුස්ස ලෝකයේ ඉපදලා ඉන්න අය අතර පින් දහම් කරාය යම් සැප සම්පත් ලබනවා තමයි. නමුත් ඊට වඩා වාසනාවන්තයි සෝතාපන්න ශ්‍රාවකයා. මක් නිසාද මේ ලෝකේ මොන සම්පත් ලැබුණත් ඒවා භුක්ති විඳලා අපායට යනවා ඊට පස්සේ. ඒ භුක්ති විඳීමෙන් පස්සේ പ്രേත ලෝකේ ඉපදිනවා නම් අපායේ ඉපදිනවා නම් එයා වාසනාවන්තයි කියලා හිතෙන්නේ නැහැ ධර්මයේ දන්න කෙනාට. එයාට හිතෙන්නේ අනේ අපොයි මේ පුද්ගලයා
අනතුරක් ඉදිරියේ නේද ඉන්නේ කියලා හිතෙනවා. ධර්මයේ දන්න කෙනාට එහෙම හිතෙනවා. ධර්මයේ නොදන්න කෙනාට ගොඩක් කලට හිතෙන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ. මෙයාට තියෙන මට නෑ කියලා. ධර්මයේ දන්න කෙනාට ඊර්ෂ්‍යාවක් නෑ ඇති වෙන්නේ අනුකම්පාවක් ඇති වෙනවා. අනේ අපොයි කියලා හිතෙනවා. මේ අයට තේරෙන්නේ නෑ, තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. තේරෙනවා නම් කොච්චර එකක්ද නේද? බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයත් එක්ක මිනිසුන්ගේ ලෝකයේ ගැන දකින, මනින ස්වභාවය ගොඩාක් යහපත් වෙනවනේ. ධර්මයේ නොදන්න කෙනා ලෝකයේ මනින්නේ අකුසල් වලින්. මෙයාට තියෙනවා අපට නැහැ කියලා විවිධ අකුසල් පැත්තට මිනිස්සු කැරකිලා යන හිතනේ. නේද? iriසියාව දැන් තියෙන කෙනෙක් කෙරෙහි iriසියාව, ක්‍රෝධය, වෛරය, කුහකකම නේද? ওই වගේ දේවල් හට ගන්නව නැති කෙනා තුල. නේද? ඊළඟට නොයිකුත් ආකාරයේ නරක ක්‍රියාවන්ට යොමු වෙනවා. ඒ iriසියාව, කුහකකම් ආදී දේවල් මුල් වෙලා. ධර්මයේ දන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මොකද වාසනාවන්තයි, පෙර දීලා තියෙනවා, පෙර පින් කළා තියෙනවා. නමුත් මෙයාට ධර්මයේ නොලබුණොත්, ධර්මයේ නැති වුණොත් ඊළඟ ජීවිතයක් මෙයාට අනුතරපත් වෙනව නේද කියලා එයාට ගොඩාක් පුළුල් කල්පනාවක් ඇති වෙනවා. ඒතර එයා තුළ අමනාපය, අහිතවත්කම, iriසියාව, කුහකකම් ඒව නැති වෙලා අනුකම්පාව ඇති වෙනවා. ධර්මයේ කියන්නේ මිනිස්සෙකුගේ පුළුල් කල්පනාවක් ඇති කරන, පිරිසුදු කල්පනාවක් ඇති කරන දෙයක්. එතකොට ඒ ධර්මයේ දන්න කෙනා මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ මනින්නේ ඔවුන් පරිහරණය කරන දේවල් මත, ඔවුන්ගේ මෙලව ගත කරන කාමභෝගී ජීවිතවල ප්‍රමාණය මත නෙමෙයි. මිනිසුන්ගේ වටිනාකම, ශ්‍රේෂ්ඨත්වයේ වාසනාව මනින්නේ ධර්මයේ දන්න කෙනා. දැන් අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඇතම් හිඟා කන අය සෝවහන් වුණා. හිඟා කන අය සෝතපන්න වුණා. ඇතම් රජවරු ආනන්තරී පාප කර්ම කරගත්තා. නේද? දැන් මේ කුඩා දරුවෝ පව දන්නවා. නේ? ඇතම් රජවරු ආනන්තරී පාප කර්ම කරගත්තා. හිඟන මිනිස්සු සෝපතාපන්න වුණා. ඊළඟට අසූචි කද කරේ ගහගෙන ගියපු නීච කුලේ උපන් කුඩා දරුවෝ ඔයගේ වයස කීයද? ඔව් අවුරුදු 7 ළමයි සෝවහන් වුණා, රහත් වුණා. දැන් විශාකව අවුරුදු 7 දී ආ සල්ලිකාරයෙක් නේ යා නේද? ගොඩාක් ධනෙ තිබුණ කෙනෙක්. සිටු දියණියක්. සෝතාපන්න අවුරුදු 7 දී. එතකොට අසූචි කද කරේ ගහගෙන ගියපු සුනීත අවුරුදු 7යි. පොඩි ළමයක්. ඔයගේ වයස කීයද? 11යි. එතකොට බලන්නකෝ නේද? ඒ කාලේ අවුරුදු 7 ළමයි මේ වගේ පොඩි ළමයි රහත් වෙලානේ. කොච්චර ලස්සන ලෝකයක්ද නේ? ඒතර ධර්මයේ දන්න අය අසූචි කද කරේ ගහන් ගියපු සුනීත ගැනද වර්ණනා කළේ වාසනාවන්ත කෙනෙක් කියලා හිතුවේ. අජාසත් රජු ගැනද වාසනාවන්ත කෙනෙක් කියලා හිතුවේ. අනුකම්පාවක් ඇතුනේ ධර්මයේ දන්න කෙනාට අර අහිංසක සුනීත ගැනද මහා විරාජමානෝ අජාසත් ගැනද? විරාජමානෝ වැජෙවිච්චි නේද? චතුරාංගිනී සේනාව සමග රාජකීයත්වයක් අනුභව කරපු නේද? සේනා සහිතව වාසය කරපු අජාසත් රජුරුවන් ගැන අනුකම්පා කරා නේද ධර්මයේ දන්න අය. ගමේ ඉන්න අහිංසක මිනිසයා පවා රජුරුව ගැන අනේ අපොයි කියලා හිතෙන්නේ. අදටත් නේ ධර්මයේ දන්න කට්ටිය අනේ අපොයි කියනෝනේ. ධර්මයේ දන්න අය ඒ අසුචි කද කරගහන් ගිනපු සුනීත ගැන කොච්චර අභිමාණයෙන් කතා කරනවද? එදා එය ඇහින් දැක්කා. ඒ දෙදෙනාම ගම්වල ඉන්න අහිංසක මිනිස්සු, සමහර විට මේ කුලිමලි කර මිනිස්සු රජ්ජුරෝ දැක්කහම හිස නමනවා, බයෙන් ඈත් වෙනවා. නමුත් ඒ රජ්ජුරෝ ගැනම ඒ මිනිසුන්ට මොකද හිතෙන්න ඇත්තේ? නේද? සුනීත තෙරුන් වහන්සේ දැක්කහම ඒ අහිංසක මිනිසුන් ළඟට එනවා. වැඳගෙන
ඒ තෙරුන් වහන්සේ ගැන කොයිතරම් සතුටක් ප්‍රබෝධයක් අනේ වාසනාවන් කියලා මිනිසුන් හිතෙන්නේ නැද්ද? ඒ සුනීත තෙරුන් වහන්සේ ගැන හිතපු මිනිස්සු සුගතිය යන්නදී වාසනාවන්ත කෙනෙක් නේද? බලන්න බුදු කෙනෙක් පහළ වීමෙන් මිනිස්සුන්ගේ ජීවිත පරිවර්තනය වෙන විදිය, මිනිස්සුන්ගේ ජීවිත ගැන මනින විදිය, මිනිස්සුන්ට වටිනාකම ලැබෙන විදිය නේ? ධර්මයේ දන්න අය මිනිස්සුන්ගේ ජීවිතයේ ගුණයෙන් මනිනවා. ප්‍රමාණයෙන් එහෙම නැත්නම් බාහිර දෙයින් මනින ස්වභාවය එයාගෙන් නැති වෙනවා. ධර්මයේ නොදන්න කෙනාට ගුණයෙන් මනින්න තේරෙන්නේ නැහැ. එයාට බාහිර දෙයින් තමයි පුද්ගලයාව මැනෙන්නේ. ඒ නිසා ධර්මයේ තියෙන කාලේ ලෝකේ බිහි වෙන ශ්‍රේෂ්ඨ අය ආර්ය ශ්‍රාවකයන්. ඒ ආර්ය ශ්‍රාවකත්වය අදටත් උපදව ගන්න පුළුවන් මිනිස්සෙකුට දැන් අපි දන්නවා මේ වගේ කුඩා දරුවෝ පවා ඒ කාලේ ආර්ය ශ්‍රාවක වුණා. මේ කාලෙත් පුළුවනි. ඉතින් මේ දෙමාපියන්ටත් පුළුවන්, මේ දරුවන්ටත් පුළුවන්. මේ කොයි කාටත් සතුට වෙන්න පුළුවන්. අපිටත් ඒ උතුම් ආර්ය ශ්‍රාවකත්වය ඇති කරගන්න අවස්ථාව තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තාම ලෝකේ තියෙනවා. එදා ධර්ම අවබෝධ කළපු උතුම් අය ශ්‍රේෂ්ඨ බවට පත් වුණා, අපායන් නිදහස් වුණා. මෙලොව විඳි යම් දුකක් විතරයට ඉතුරුනේ, මෙලොවෙන් පසු ආය දුක් යට නැති වුණා. ඉතින් මේ බඳු ශ්‍රේෂ්ඨ ජීවිත එදා උපදවගත් අය හිටියා. ලංකාවෙත් එහෙමයි හිටියා. තාම ලෝකයේ ධර්මයේ තියෙනවා. ඒ නිසා අපටත් ඒ අවස්ථාව තියෙනවා කියලා මේ ඇයට සතුටු වෙන්න පුළුවන්. ඉතින් අපි සෙත් පතනවා තෙරුවන් සරණ දෙවි රැකවරණ සහ මේ පිනේ ආනුභාවයෙන් සියලු යහපත සැලසේවා කියලා අපි සෙත් පතනවා.